ආයුබෝවන් අදත් අපි ඔබත් එක්ක එකතු වෙන්නේ හරිදේ රූපවාහිනී නාලිකාවේ සිංහල පන්තියත් සමග. එහෙමනම් අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා අවුරුද්ද පිළිබඳව. අවුරුද්ද කිව්වහම අපි හැම කෙනෙක්ම සන්තෝෂ වෙන දවසක්. ඉතින් ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව හරි අපූර්ව සංස්කෘතිකාංගයක්. අපි දන්නවා අපේ සමාජය තුළ විවිධ උත්සව තියෙනවා. මේ උත්සව ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් කොටස් දෙකකට සාකච්ඡා කරන්නට. ජීවන සංක්‍රාන්ති උත්සව කියලා උත්සව වර්ගයක් අපේ සමාජය තුළ පවතිනවා. තමයි සංස්කෘතියට අනුගත කරන උත්සවත් අපේ සමාජය තුළ පවතිනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද නැත්නම් සිංහල අලුත් අවුරුද්ද, හින්දු අලුත් අවුරුද්ද අපි සැලකන්නේ සංස්කෘතියට අනුගත කරන සංස්කෘතික උත්සවයක් හැටියට. අපි දන්නවා ලෝකේ ගොඩාක්ම කතා බහට ලක්වන මේ අලුත් අවුරුද්දේ තියෙන සුවිශේෂම දේ තමයි මුළු රටම එකම වෙලාවට වැඩ කරන එක දවසක් මේක. ඒ නිසා ඒක ගැන කතා කරත් අපිට මේක සුවිශේෂ අවස්ථාවක්. අපි දන්නවා අපේ සමාජය තුළ තියෙන ඊටාම සොඳුරු වගේම වටිනා ගුණධර්ම රැසක් මේ අලුත් අවුරුද්දත් එක්ක බැඳිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක්ම මේ අලුත් අවුරුද්දත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි දන්නවා අපේ සිංහල අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට මේ අලුත් අවුරුද්ද කියන වචනය පාවිච්චි කරන්න එහෙම නැත්නම් මේ අලුත් අවුරුද්ද කියන අවස්ථාවට විවිධ අර්ථකථනයන් සපයලා තියෙනවා. අපි අහලා තියෙනවා අප්‍රේල් මාසයට අපි කියනවා සිංහල මාස ක්‍රමයට අනුව බක් මාසය කියලා. නේද? භාග්‍යවන්තයින්ගේ මාසය කියලා. ඉතින් මේ භාග්‍යවන්තයින්ගේ මාසයේ යෙදෙන මේ භාග්‍යවන්ත උත්සවය සමරන්න අපි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් අපිත් එක්ක අපි මේ අලුත් අවුරුද්ද ගැන කතා කරන්න සම්බන්ධ වෙනවා ගාපීද ඉස්කෝල රත්න විද්‍යාලයේ ආදරණීය දරුදරියන් කිහිප දෙනෙක් වගේම බටපොළ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඔවුන්ගෙන් තොරතුරු අහලා ඔවුන් පිළිබඳව විස්තර කතා කරලා අපි මේ අපේ වැඩසටහන ඉදිරියට පවත්වගෙන යනවා. අපි එහෙමනම් අහමු බලන්න අපේ දරුවන්ගේ ඔවුන්ගේ පන්තිය මොකද්ද, ඔවුන්ගේ නම මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා දැනගමු. එයාලට තමයි මේ අලුත් අවුරුද්ද වැදගත් වෙන්නේ. අපි පුංචි කාලේ තමයි අපට අවුරුද්දේ වටිනාකම දැනෙන්නේ. ඉතින් පුංචි දරුවන්ට තමයි අවුරුද්දේ වටිනාකම දැනෙන්නේ. එහෙමනම් අපි මේ පුංචි දරුවොත් එක්කත් අවුරුද්ද පිළිබඳව කතා කරන ගමන් ඔවුන් ඉස්සෙල්ලා පළමුව අපි ඔවුන්ව හඳුනගමු. පුතේ කියන්න බලන්න නම් කියන පන්තියත් එක්ක. හතරේ පන්තියේ ගුණම ලබන බීඩි නුවදුල්ජේ ප්‍රනාන්දු. මම 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්නිප්න් තත්සර. මම 7 B ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ වින්දිනි මායා. මම 8 B ශ්‍රේණියේ ඉගෙනුම ලබන KBG පහන්නිඳුවර. ඔව් එහෙමනම් අපි අපේ ආදරණීය දරුවන් ටික හඳුනාගත්ත අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න. එහෙමනම් අපි අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට අපි දැන් අපේ දරුවන්ගෙන් තමයි දැනගන්න ඕනේ අවුරුද්ද ගැන. මොකද එයාලා තමයි අවුරුද්දට ගොඩාක් සංවේදී වෙලා ඉන්නේ. එහෙමනම් අපි මුලින්ම අහලා බලමු අපේ වැඩසටහනට සහභාගී වෙච්ච පුංචි පුතාගෙන් නේද? අලුත් අවුරුද්දේ සූදානම් වෙනකොට අලුත් අවුරුද්දට සූදානම් වෙනකොට අපි මොනවද ගෙදර කරන්නේ? දැන් ඕවා බලන්න ඕනේ. ගෙදරදී මොනවද අපි අලුත් අවුරුද්දට කොහොමද සූදානම් වෙන්නේ? ඔයාලට පේනවනේ දැන් ගෙදර මේ දවස්වල සූදානම් වෙනව නේද? මොනවද සූදානම්? මොනවද අපි කරන්නේ අලුත් අවුරුද්දට ගියේ? එකතු වෙලා එහෙම අර මොනවද කඩන්නේ? මකුළු දෙල් කඩනවා. නේද? මකුළු දෙල් කඩනවා, ගෙවල් හොදනවා නේද? එතකොට අලුත් ඇඳුම් ඉල්ලලා අඬන්නේ නැද්ද? මේකනේ අලුත් ඇඳුම් ඉල්ලලා අඬනවා. ඉතින් ඒ වගේම තමයි පරිසරයේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. අපේ ගේ ඇතුලේ සිද්ධ වෙනවා, ගේ පිට සිද්ධ වෙනවා, අපිත් සිට අලුත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අලුත් අවුරුද්දට පරිසරයක් වෙනස් වෙනවා. නේද? අපි අහලා බලමු පරිසරය වෙනස් වෙන්නේ මොනවයින්ද? කියන්නකෝ බලන්න පුතාලා මොනවයින්ද පරිසරය අපි වෙනස් දකින්නේ? කියන්න බලන්න. එක එක්කෙනා කියන්න බලන්න පරිසරයේ Taman දකින්න දේවල්. ගස්වල දළු දානවා. ගස්වල අලුත් දළු දානවා නේද? තව
කොහා ඇඳලි ආන්න කොහා හඬනවා. ඔව් කොහා හඬනවා පළතුරු නේද? පළතුරු වලින් මොනවද වැඩියෙන්ම අපි දකින්නේ? මොනවද පළතුරු මුලින්ම අපි වැඩියෙන් දකින්නේ මොනවද? අර මොනවද මේ එල්ලි තියෙන්නේ මොනවද? කජු පුහුලන් නේ. ඒකනේ. කජු පුහුලන් තියෙනවා. තව තියෙනවා විශේෂයෙන්ම තව පළතුරක්. අවුරුදු කාලේට. අඹනේ. අඹ මේ දවස්වල දැන් ගොඩාක් දළු දාලා දැන් අඹ සූදානම් අවුරුද්දට තෑගි විදියට අඹ දෙන්න නේද? ඉතින් ඒ නිසා පරිසරයක් සකස් වෙනවා. ඇයි තව තියෙනවා රතු හතර රටේ පිපෙනවා මොනවද? මොනවද මල්? එරබදු මල් පිපෙනවා. හරි. එහෙමනම් අලුත් අවුරුද්දට මේ පරිසරයක් සූදානම් වෙනවා. අපේ මිනිස්සුත් සූදානම් වෙනවා නේද? එතකොට මේක ඊටම සුවිශේෂ අවස්ථාවක්. එහෙමනම් මේ සුවිශේෂ අවස්ථාව ගැන අරිසින් අහුබුදු මහත්තයා හරි අපූර්වට ලස්සන ගීතයක් කවියක් ලියලා තිනවා. මේක ගීතයක් විදියටත් ගායනා වෙනවා. ඉතින් අවුරුද්ද ගැන ලියවිලා තියෙන ගීත ගත්තාම කවි ගත්තාම මේ කවිය ඊටාම සුන්දර කවියක් හැටියට අපට හඳුන ගන්න පුළුවන්. අවුරුද්දට සිද්ධ වෙන පරිසරයේ වෙනස් වීම සහ මිනිස්සුන්ගේ ගුණධර්ම මතුවෙන හැටි, මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සු කොහොමද මේ අවුරුද්දට සූදානම් වෙන්නේ කියන එකත් එතුමා හරි අපූර්වට මේ කවි පන්තියෙන් කියනවා. එහෙමනම් අපේ දරුදරියන්ට අපි ආරාධනා කරනවා ඒ කවිය ගායනා කරන්න. හරි. එහෙමනම් මල් ගොමු 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 ගන්වන්නේ මේ වදවල පැණි පුරවන්නේ කුරුළු සරින් කන් පිනවන්නේ මුළු ලොව උයනම් කරවන්නේ ජම්බු ගහට රත පොරවන්නේ බග්නි ගහ කහන්දන්නේ අමදලුලා රත තවරන්නේ ලෝකත විසිතුරු කෙරලන්නේ එරබදු පැහැයින් දුලවන්නේ නාගන් සුවඳින් බෙදලන්නේ විලේ නෙළුම් මල් පොබයන්නේ නෙත ගිය අත පනවන්නේ ගමේ මැපුහුලුන් ඉදවන්නේ සොරුන් බවට වවුලන්ලන්නේ නොතැන වවුලු පළවල් දෙන්නේ ගම්දරුවන් හට වැඩ දෙන්නේ වෙන්නුවන් කිත කලපන්නේ පැරණි තරහ හැම යටලන්නේ ආයෙත් එක මුතු කරවන්නේ පවුල් අවුල් විසඳාලන්නේ. හරි. හරිම ලස්සන සුන්දර කවි නිර්මාණයක්. ඒකේ අර අවසාන කවිය පුතේ ආයෙ කියන්න බලන්න. අවසාන කවිය. වෙන්නුවන් සිත කලබන්නේ පැරණි තරහ හැම යටලන්නේ ආයෙත් එක මුතු කරවන්නේ පවුල් අවුල් විසඳා දෙන්නේ. එතකොට මේ සිංහල අලුත් සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ හරි අපූර්ව අවස්ථාවක්. පරිසරයේ වගේම මිනිස්සුන්ගේ හිත් අලුත් වෙනවා. අර අවසානයේදී අරිසෙන් අහුබුදු ශූරීන් පැහැදිලි කරනවා වෙන් වෙච්ච අයගේ හිත කලඹනවා නේද? අවුරුද්දට දෙමව්පියන් එක්ක අමනාප වෙච්ච, සහෝදරයෝ එක්ක අමනාප වෙච්ච, යාළු මිත්‍රාදීන් එක්ක අමනාප වෙච්ච අයට හිත කැළඹෙනවා නේද? ඒ වගේම තමයි කැළඹිලා ඉන්න හිත් සමාදාන කරන්න මේ අවුරුද්ද තේමාවක් වෙනවා නේද? එතකොට දරුවෝ යනවා දෙමව්පියෝ බලන්න නේද? යාළු මිත්‍රාදීන් එක්ක තියෙන තරහ මරහ අවම කරගෙන තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක තියෙන පුංචි අමනාපකම් නේද? ඒවා ඉවත් කරගෙන ඉතින් මේ අවුරුද්ද දවසේ
සියලු දෙනාම සාමදානව අවුරුදු දවස එහෙම නැත්නම් අවුරුදු උත්සවය සමරනවා. ඉතින් ඒ නිසා මේ අවුරුද්ද කියලා කියන්නේ එකම එක දවසක් කියන එකට වඩා අපේ සංස්කෘතියත් එක්ක අපේ සමාජයේ එකට බඳින්න ගොඩනගපු ඊටාම සුවිශේෂ අවස්ථාවක් කියන එක අපි සාකච්ඡා කරන්නට ඕන. මම අහනවා දැන් අපේ මේ පුංචි දරුවෝන්ගෙන් අපි මේ තරහ මරහ නැති කරගන්න අරගෙන යනවා දෙයක් අපි හිතමුකෝ වැඩි අපේ අම්මලා එක්ක සහෝදරයෝ එක්ක පොඩි තරහක් තියෙනවා කියලා පොඩි තරහක් අමනාපකමක් අපි යාළුවත් එක්ක යාළු වෙන්න අවුරුද්දට අරගෙන යනවා ඒ දෙයක් මොනවද මේ අරන් යන්නේ බුලත් අතක් නේද ඒකට අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක් මේ බුලත් අත බුලත් අතට කොළ කීයක් තියෙනවද කියලා ඇහුවොත් කොළ කීයක් තියෙනවද 40ක් කොළ 40ක් තියෙනවා නේද එතකොට මේ කොළ 40 තුල මේ බුලත් කොළය කියලා කියන්නේ බුලත් කොළේම නෙවෙයි. ඒකට මේකේ තියෙනවා ලොකු බැඳීමක්. මේක දුන්නට පස්සේ අතට දීලා වැන්දට පස්සේ අර තියෙන තරහ මරහා අපේ හිතින් පහ වෙන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අවුරුද්ද කියලා කියන්නේ අවුරුද්ද කියන කාරණාව තුල අපේ මේ හිත අලුත් වීම පරිසරය අලුත් වෙනවා අපේ ගෙවල් දොරවල් අලුත් වෙනවා අපේ ඇඳුම් පැළඳුම් අලුත් වෙනවා වගේම අපේ හිතත් අලුත් වෙනවා කියන එක අපි සිහිපත් කරන්නට ඕන. එහෙමනම් මම දැන් අහනවා අවුරුද්දට තියෙනවා ගොඩාක් චාරිත්‍ර වාරිත්‍ර. නැකත් ගොඩක් තියෙනවනේ නේද? මොනවද මේ නැකත්? පහන් කියන්න බලන්න මොනවද මේ නැකත් කියලා. නැකත් ශාස්ත්‍ර ගත්තාම අවුරුද්ද බැඳිලා තියෙන සම්පූර්ණ නැකත් වලින් නේ? මෙන්න පරණ අවුරුද්දට ස්නානය කිරීමෙන් මේ නැකත් පටන් ගත්තාම අවසානයේදී රැකී ආරක්ෂා සඳහා පිටව යෑම දක්වා මේ නැකත් තියෙනවා. නේද? මොනවද මේ නැකත්? කියන්න බලන්න මොනවද තියෙන නැකත් කියලා. නවසඳ බැලීම. ඔව් නවසඳ බැලීම. අලුත් අවුරුදු උදාව. ඒ ලිපගිනි මෙලවීම නේ? ගනුදෙනු කිරීම, ලිපගිනි මෙලවීම, ආහාර අනුභවය. වැඩැල්ලීම ඒ තව හිස තෙල් ගෑම නේද? හිස තෙල් ගන්නෙත් මේ නිකන් තෙල් නෙවෙයි නේද? ಔಷಧීය ශාක පත්‍ර අරගෙන ඒ වයින් නානු කියන දෙයක් හදලා නේද? ඒ ඖෂධීය ගුණයෙන් මේ අනුන වර්ගයක් තමයි මේ නානු කියලා කියන්නේ ඖෂධීය ශාක අරගෙන ඒ වයින් අර අපේ ජෝත් මොනවද ඔය තියෙන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ඒ ඖෂධයන් මිශ්‍ර කරලා නානු හදාගෙන මේ නානු තමයි හිසේ ගල්වලා නිකන් නෙවෙයි කියන්නේ නේද 120ට 220ක් ආයුෂ වැඩි වෙන්න කියලා තමයි මේ හිස තෙල් ගන්න. විශේෂයෙන් මේ හිස තෙල් ගෑමේදී ගොඩක් වෙලාවට පන්සලත් එක්ක තමයි සම්බන්ධතාව ගොඩනගාගෙන තියෙන්නේ අතීතයේදී නේද? අදටත් ඒ වගේ අවස්ථා තියෙනවා. කොහොම වුණත් මේ චාරිත්‍රයන් ඉදිරියට පවත්වගෙන යන එක ඉතාම වැදගත්. තව එකක් තමයි මේ ගනුදෙනු කිරීමේදී සුවිශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. පහන්ට මතකද? ගනුදෙනු කිරීමේදී සිදු කරන මේ සමහර ආච්චි අම්මලා මේ ගනුදෙනු කරන්නේ එක්තරා තැනක් එක්ක. මොකද? ලිඳත් එක්කනේ ගනුදෙනු කරන්නේ නේද? ලිඳට මොනවද කිරිබත් ටිකක් ඊට පස්සේ ඔය අඟුරු කෑල්ලක් නේ සතයක් නේ සම්බ කෑල්ලක් වගේ දාලා ඉතින් ඒකෙන් ගන්නවා මොකද්ද වතුර ටිකක්. ඒ වතුර ගන්න මොනවද මේ කලේ හරි බෝතලේ හරි ඒ වතුර ටික අවුරුද්ද පුරාම තියලා තියෙනවා. නේද? අවුරුද්ද පුරාම තියලා ඊළඟ අවුරුද්දේ තමයි ඕක වීසි කරන්නේ නැත්නම් ඉවත් කරන්නේ. එතකොට බලනවා මේකේ වතුර අඩු වෙලාද නැද්ද කියලා. අඩු වෙලා නම් මොකෝ කියන්නේ? අසුබ ලකුණයි කියලා අපි විශ්වාස කරනවා. අසුබයක් තියෙනවා අසුබයි කියලා. ඉතින් මේක අඩු වෙලා නැත්නම් සුබයි කියලා කියනවා. ඉතින් අපි කතා කරන්නේ මේ අපේ මේ තියෙන විශ්වාසයන් හොඳද නරකද ඇත්තද බොරුද කියන කාරණාව නෙවෙයි. අපේ මිනිස්සු මේ සංස්කෘතික අංගයත් එක්කලා බද්ධ වෙච්ච ආකාරය. ඉතින් මේකෙන් අපේ සමාජයට අපේ ජන ජීවිතයට අපේ ජීවිතයට ඊටාම වැදගත් කාරණා ගණනාවක් අපට අවස්ථාව කරගන්න පුළුවන් අපේ යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ඊටාම හොඳ ගුණාංග චාරිත්‍රයන් ගණනාවක් මේ අලුත් අවුරුද්දත් එක්ක බැඳිලා තියෙනවා. ඒ වගේම තමයි අපේ හිත අලුත් වෙනවා, අපේ ගෙවල් අලුත් වෙනවා, පරිසරය අලුත් වෙනවා, අපි කන කෑමත් අලුත් වෙනවා අවුරුද්දට. අවුරුද්දට මොනවද හදන කෑම වර්ග?
මුං ඇති රහ. එහෙමයි. ආස්මි හරි. ආස්මි අර ලොකු එකද? ලොකු වෙනත් හදනවා පොඩියට හදනවා නේද? හරි. ඒකට ආස්මි හදනවා තව මොනවද හදන්නේ? මුං අලුව. මුං අලුව හදනවා තව මොනවද? කැවුම් හදනවා. කොණ්ඩ කැවුම් නේද? තව මොනවද? කොකිස් හදනවා. කොකිස් අපිට හම්බුනේ කොහෙන්ද? අපේ ඒවට කොකිස් කියන්නේ. කොහෙන්ද හම්බුනේ අපිට? ලන්දේසීන්ගෙන් කොකිස් හම්බුනේ. ඒ නිසා එතකොට අපේ කෑම වගේම අනෙකුත් ජාතීන්ගේ කෑමත් අපේ අවුරුද්දත් එක්ක බැඳිලා තියෙනවා. දැන් අච්චාරු පෘතුගීසීන්ගෙන් අපිට ලැබිච්ච දෙයක් නේද? කේක් වගේ ඒවා ඉංග්‍රීසීන්ගෙන් අපිට ලැබිච්ච ඒවා. ඒ වුණාට අපි ඕවා දැනගන්න ඕනේ. ඉංග්‍රීසීන්ගෙන් ලැබිච්ච ඒවා තියෙනවා, ලන්දේසීන්ගෙන් ලැබිච්ච ඒවා තියෙනවා, පෘතුගීසීන්ගෙන් අපිට ලැබිච්ච ඒවා තියෙනවා. ඉතින් අපේම කෑම තියෙනවා. දැන් කැවුම් කියන ඒවා පෘතුගීසීන්ට දුන්නාම අහනවලු මොනවද? මේවා මොන ගහේ ආපු ඒවාද කියලා. ඒ තරම් රසයිලු. ඒ නිසා අපේ කෑම මේ එතකොට මේකෙන් පේනවා අර කෑම තුල පවා තියෙනවා මොනවද? සංස්කෘතික සැබැඳියාවක්, සහයෝගයක්, සහජීවනයක්. ඒ නිසා මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ එකම එක දවසක් නෙවෙයි. අපේ සංස්කෘතිය අනිකුත් සංස්කෘතීන් එක්ක සුහදව ඉදිරියට යන සංස්කෘතියක් කියන එක ඔප්පු කරන්න තියෙන හොඳ සාධකයක්. එහෙමනම් අලුත් අවුරුද්දට ලියවෙච්ච ගීතයක් එහෙම සූදානම් කරන් ආවයි. එහෙමනම් අපි අහලා බලමු අලුත් අවුරුද්ද ගැන කියවෙන සුන්දර ගීතයක් අපි අහලා බලමු අපේ පුංචි දරුවන්ගේ. එහෙමනම් අපි රස විඳමු ගීතේ. ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිබුරන් චිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා කවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනවා කවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහන ලේනගසයි කයිතාලම අවිසියා එහෙන දෙනවා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා කැවුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රස බැලුවා කැවුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රස බැලුවා ගමේ ලඳුන් කොමල පපා උදේ රබානක් පෙළුවා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා හබුන් කටයි සුබනකතයි දෙගුරුන් හට බුලත් අතයි හබුන් කටයි සුබනකතයි දෙගුරුන් හට බුලත් අත අවුරුද්දේ කිරිතිරේ අපට සිතයි ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වෙල්ලේ පදිමුරන් චිල්ලා. ඔව් ඊටාම සුන්දර අවස්ථාවක් නේද? ඒකේ අවුරුද්දට සිද්ධ වෙන ගොඩක් ඒවා තියෙනවා. අහලා බලමුකෝ මේකෙන් මෙයාලගෙන් නේද? මොනවද ඒකේ කියන අවුරුද්දට සිද්ධ වෙන දේවල් ගොඩක් තිබුණා. කොවුල අඬනවා කිව්වා. තව මොනවද? හබන් ගන්නවා කිව්වා නේද? තව මොනවද? අර වැල්ලේ පදිමු රන්නොන් චිල්ලා නේ ඔන්චිලි පදිමුයි කියලා කිව්වා. ඉතින් අවුරුද්දට අපි ඉන්නේ හරිම සන්තෝෂෙන්. අපේ දරුදරියෝ එහෙම නැත්නම් පුංචි අය තමයි අවුරුද්ද අම්මෝ හරියට මේ සමරන්නේ. හැබැයි අවුරුද්දේදී අපේ දරුවෝ ආසාවට පත්තු කරනවා මොනවද? රතිඤ්ඤ අම්මෝ ඒ නිරාපූර්වයෙන් පත්තු කරනව නේද? ඉතින් ඔන්න ඕකේදී පුතේ ඊටාම පරිස්සම් වෙන්නට ඕන. පුංචි අය ඕව අල්ලන්න හොඳ නැහැ.
නේද? වයින් අනතුරු වෙන්න පුළුවන්. අවුරුද්ද එතකොට මොකද වෙන්නේ? අවුරුද්ද Tamanටත් අහිමි වෙනවා. ඊට පස්සේ යාගේ ඥාති පරම්පරාවටත් අවුරුද්ද අහිමි වෙනවා. ඒ නිසා ඔය රතිඤ්ඤා පුපුරණයකට නම් පුංචි දරුවෝ සම්බන්ධ වෙන්න හොඳ නැහැ. ඒවා වැඩි හිටියන්ට බාර දෙන්න ඕනේ. පහන් දන්නවා මේ රතිඤ්ඤා කොහෙන්ද අපේ ලංකාවට ආවේ කියලා. චීනෙන් නේද රතිඤ්ඤා අපට ආවේ. කොරෝනාත් ආවේ අපට චීනෙන් තමයි නේද? කොරෝනාත් ආවේ අපට චීනෙන්. ඒවත් ඉතින් පුපුරන තමයි පුපුරන වගේ තමයි නේ. ඒ නිසා දැන් අවුරුදු කිහිපයක් අපට අහිමි කරා මේ වසංගතය. ඉතින් ඒ නිසා අපි මේ අවුරුද්දෙත් ප්‍රාර්ථනා කරමු මේ කොරෝනා කියන වසංගතේ චීනෙන් ආපු එක මේක ඉවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපේ ආනුත් අවුරුද්දේදී. ඒ විතරක් නෙවෙයි ඔය රතිඤ්ඤා පුපුරණ එක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ඕක අපිට චීනෙන් කියලා ආවේ කියලා මතක තියාගන්නත් ඕනේ. ඉතින් මේ අලුත් අවුරුද්දේදී අපි ක්‍රීඩා කරනවා නේද? අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ අලුත් අවුරුද්දට කරන ක්‍රීඩා කිහිපයක්. මට කියන අලුත් අවුරුද්දේ අපි කරන ක්‍රීඩා අපි කරනවනේ ක්‍රීඩා කිහිපයක් අපි කතා නොවුණු ක්‍රීඩා කිහිපයක් තියෙනවා. චග්ගුඩු පනිනවා. කඹ ඇදීම. කැට ගැසීමත් ඒක ක්‍රීඩාවක්. තව මොනවද අර පංච දැමීම නේ? පංච දහනව නේද? ගුඩු පැනීම. ගුඩු පැනීම. ඉතින් මේ වගේ ක්‍රීඩා කරනවා ගොඩක් වෙලාවට. වර්තමානයේදී කරන ප්‍රමාණය අපිට හඳුනා ගන්න බැරි වුණාට තාමත් ගම්වල අපේ ජනතාව මේ ක්‍රීඩාවල නියැලෙනවා. මේ ওই පංචාදමීම කියන ක්‍රීඩාව හරිම සුන්දරයි. ඒක ගමේ පවුලේ ඉන්න ඔක්කොම ටික වාඩි වෙලා නේද? කණ්ඩායම් දෙකකට බෙදිලා. ඉතින් ඕකට පාවිච්චි කරන වචන කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රීඩාව හරිම අර සුහදතාවයෙන් කරන්න පුළුවන් සුන්දර ක්‍රීඩාවක්. ඒ වගේම තමයි අපේ දරුවෙක්ව කඹ ඇදීම කියලා. නේ? මේ කඹ ඇදීමේ ක්‍රීඩාව අපට ලැබුණේ කොහෙන්ද? නාවිකයන්ගෙන් තමයි අපිට මේක ලැබිලා තියෙන්නේ. නාවිකයෝ කියලා කියන්නේ ඔය ගොඩක් වෙලාවට අවුරුදු මාස ගාණක් මුහුදේ ඉඳලා ආවට පස්සේ යාළගේ අර සීතලෙන් මේ අතපය මොනවා වෙලාද තියෙන්නේ? අර හීතල වැඩිකමට මේවා ගල් වෙලා වගේ තියෙන්නේ. ඒ නිසා ඒ ශරීරයේ තියෙන මේ අස්වාභාවික ස්වභාවය නැති කරගන්න මොකද කරන්නේ? කණ්ඩායම් දෙකකට බෙදලා මෙයාලා දෙපැත්තකට බෙදලා කඹා දිනවා. කඹා දිනකොට මොකද වෙන්නේ? අර ඇඟේ තියෙන වියකිලා ගිහපු ශක්තිය ආයි නැවත මතුවලා යාලා ක්‍රියාශීලී වෙනවා. ඉතින් ඕක තමයි මේ කඹ ඇදීම කියන ක්‍රීඩාවේ අපට හම්බෙච්ච ආකාරය. අනිත් එක තමයි ඔයාලා දන්නවා ඇති හැම තරඟයක්ම දිනන්නේ ඉස්සරහට ගිහිල්ලානේ. නේද? හැබැයි මේ කඹ ඇදීමෙන් ඉස්සරහට ගිහිල්ලා දිනන්න පුළුවන්ද? බෑ. ඉස්සරහට ගිහිල්ලා බෑ. එහෙනම් මේ කඹ ඇදීම තුලක් තියෙන විශේෂතාවයක්. ඒක පිටිපස්සට ගිහිල්ලා තමයි දිනන්න ඕනේ. නේ? පිටිපස්සට ගිහිල්ලානේ දිනන්න ඕනේ. ඒ නිසා අපි ඒකත් සිහිපත් කරගන්නට ඕනේ. ඉතින් අවුරුද්ද ගැන අපි දැන් කතා කරා ගොඩක් දේවල්. අවුරුද්දට අපිට කිව්වා පරිසරය වෙනස් වෙනවා. පරිසරය සකස් වෙනවා. නේද? ගොඩක් වෙලාවට මේ අවුරුද්ද කාලය තුල මේ අපි දකින්න විශේෂම දෙයක් තමයි මේ අඹ මල් ගොඩක් තියෙනවා. නේ? අඹ ගොඩක් තියෙනවනේ අඹ ශාකය. අනිත් එක තමයි මේ අවුරුද්ද කාලය කියලා කියන්නේ අවුරුද්ද කාලයේ දක්නට ලැබෙන විශේෂම දෙයක් තමයි මේ නොනගතය කියන එක. අහලා තියෙනවද මේ වචනේ? නොනගතය. මොකද්ද මේ නොනගතය කියලා කියන්නේ? පුණ්‍ය කාලය කියලා කියනවා පිළිද? මේ නොනගතය කියලා කියන්නේ අලුත් නැකත් නැති කාලය. ඒ කියන්නේ අලුත් අවුරුද්දටත් අයිති නැති පරණ අවුරුද්දටත් අයිති නැති කාලය. මේ කාලේ නැකත් නැහැලු. එතකොට පරණ අවුරුද්දටත් අයිති නැති අලුත් අවුරුද්දටත් අයිති නැති කාලය නොනගතේ නම් අපේ මුතුන් මිත්තෝ කියනවා මේ කාලේ එතකොට සුබ කාලයක් වෙන්න බෑනේ. නැගත් නැත්නම් සුබ කාලයක් වෙන්න බෑ. එහෙමනම් මේ කාලය ඊටාම පරිස්සම් වෙන්න ඕන කාලයක්. නේද? ඒ නිසා තමයි අපේ අම්මලා තාත්තලා අපේ ආච්චිලා සීයලා කියන්නේ ආගමික කටයුතු වල යෙදෙන්න. ඒ නිසා අපි ගොඩක් වෙලාවට නොනගතේ වෙලාවේදී අල්ලපු ගෙදරට ගිහිල්ලා හෝ ඥාති ගෙදරකට ගිහිල්ලා අපි කෑම බීමවත් වතුරවත් දෙන්නෙත් නෑ. අපි දෙන්නෙත් නෑ. එයාලාගෙන් අපි ගන්නෙත් නෑ. අපි බොන්නෙත් නෑ. කෑම කන්නෙත් නෑ නොනගතේ වෙලාවේදී. ගොඩක් වෙලාවට අපි පන්සල් යනවා. නේද? ඊට පස්සේ වතාවත් ඔය ආගමික කටයුතු වල යෙදෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ගොඩාක් වෙලාවට නොනගතේ වෙලාවේදී අපි කරන්නේ. මට කියන්න බලන්න ඔය ගනුදෙනු කරනවා කියන එක ආහාර අනුභවය කියන එකත් වෙනම gedara සිද්ධ වෙන කටයුත්තක්. එතකොට ඔය ආහාර අනුභවයේදී gedara ප්‍රධානිය වෙන්නේ කවුද?
තාත්තනේ නේ. ගෙදර තාත්තා තමයි ප්‍රධානියා වෙන්නේ නේද? එතකොට තාත්තා ආහාර බෙදාගෙන තාත්තා ආහාර අනුභව කරාම තමයි අනිත් අය එකට ආහාර අනුභව කරන්නේ. ඉතින් ඒක අර අතීතයේ ඉඳලා ආපු එක්තරා සංස්කෘතික ස්වභාවයක් අර පීතෘත්වයට ගරු කිරීමක් හැටියට අවස්ථාවක් තියෙන චාරිත්‍රයක් හැටියට අපි අඳුන ගන්න පුළුවන්. අපි එහෙමනම් අලුත් අවුරුද්ද ගැන කියවෙන අලුත් අවුරුද්දට කරන අපි නොකියපු ජන ක්‍රීඩාව ගැන අපි එක කවියක් කියලා බලමු. නේද? අපි සූදානම් කරගත්තපු කවියක් තියෙනව නේද? කියමු බලන්න එහෙනම් ඒක. රටලින් නෙරලා පටිගෙන්නාලා දඟරට දමලා ගොතන රංගේ ලිගෙන්නාලා දෙතෙට දීලා පෙළියේ සැදිලා ගසන රංගේ බෙරගෙන්නාලා දෙවලුත් දාලා තාලේ වදින කොට නටන රංගේ මෙහිමත් විස්තර බලන්න තිබුණලු පොර මඩලේලි කෙලිය වගේ. ඔව් අපි අද සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන තමයි කතා කළේ. ඉතින් ඒ සිංහල අලුත් අවුරුද්ද තියෙන සුවිශේෂ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවත් ඒ වගේම මුළු රටම එකතු වෙලා එකම මොහොතකදී එකම වෙලාවකදී සමරන උත්සවයක් හැටියට මේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු මේ අලුත් අවුරුද්ද අපට හඳුනා ගන්න පුළුවන්. අපේ ආදරණීය දරුදරියන්ට අපේ අතීත මුතුන් මිත්තුමේ අපට දායාද කරපු මේ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට ආරක්ෂා කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. අපේ ඒ වෙනුවෙන් අපි අද වැඩසටහන සූදානම් කළා. එහෙමනම් අපට කාලය ගෙවි යනවා. අපට නියම වෙලා තිබිච්ච කාලය ගෙවි යන නිසා අපි නැවතත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. එහෙමනම් අපේ වැඩසටහනට සහභාගී වෙන්නට කැමති නම් ඒ වගේම අපට ලියන්න කැමති නම් අපට ලියන්න හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබණු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල අපට කතා කරන්න 072 321 39 66. එහෙමනම් අපේ වැඩසටහනට සහභාගී වුණු ආදරණීය දරුදරියන්ටත් අපි ස්තුතිවන්ත වෙමින් අපි සමුගන්නවා. එහෙනම් ආයුබෝවන්.